චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංග ඒස භගවතෝ ශාවක සංඝෝ ආවුනේයෝ පාවුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛේතං ලෝකස්වාමි සමන්ත චක්කවාලේසු අග්‍රාපත්තන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සක්ඛ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං පදන්තා ධම්මස්සවන කාලෝ අයං පදන්තා ධම්මස්සවන කාලෝ අයං පදන්තා නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං පටිපදා ඥානං ඥාන දර්ශනයේ 4 රාතුන්ගේ අවබෝධය මම කෙටියෙන් කියන්නම් ඒක දුක අපිට නොතේරෙන දෙයක් දුක දන්නේ නැති දෙයක් මොකද ඕනම සත්වයේ මේ පිටේ ඉන්න දැන් ගෙදර සුනකෙක් හිටියා නම් එයා දන්නවද දුක කියලා ඇහුවොත් සුනකයා දුක දන්නේ නැහැ. ගෙදර ඉන්න අපේ සහෝදරයෙක්ගෙන් හරි නැත්නම් පුතේ කම්මෙන් ඇහුවොත් මේ ලෝකේ දුක ගැන මොකද්ද තේරුම කියලා ඇහුවොත් දුකක් ගැන කියනවා තමයි බුදුදහම. නමුත් අපි ඒ ගැන හරි ආකාර වැටහීමක් ඇත්තේ නැහැ. අපිට තේරුමක් නැහැ. එතකොට මේ මහත් ලෝක සත්‍යයම එහෙම දුක ගැන හරි අවබෝධයක් නැති නිසා දුකෙන් ගැලවෙන ක්‍රමයක් හොයාගන්නේ නැහැ. පැහැදිලිද නැහැ කියන්නේ. අපැහැදිලිද? කතා කරන්නේ නැත්නම් ඉඳා ගන්නවා. දුක ගැන හරි අවබෝධයක් නැති නිසා මොකද්ද? දුකෙන් ගැලවීම ක්‍රමයක් දුකක් නැත්තම් දුකෙන් ගැලවීම ක්‍රමයක් අවශ්‍යද නැද්ද? දුකක් නැත්තම් දුකෙන් ගැලවීම ක්‍රමයක් ඕනේද? එනම් බහුතරයක් මිනිස්සුන්ට දුක තේරෙන්නේ නැහැ. දුකෙන් ගැලවීම ක්‍රමයක් හොයන්න දන්නේ නැහැ. ඒතකොට දුක පේන දෙයක්. ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය, ශෝකය, පරිදේවය, දුක, දුම්නස. මේ ගිනි 11. කායික වේදනා, මානසික වේදනා මේක හැම වෙලාවෙම ලෝකේ පවතින දෙයක්. ඒ කියන්නේ හැම මොහොතක් හැම තප්පරයක් පාසාම සත්‍යව හට ගන්නවා. හරිද? දැන් අයික් මට උත්තර දෙන්න. හැම තප්පරයක් පාසාම විශ්ව ධාතුවේ සත්‍යෝ මොකද්ද? ඉපදෙනවා. මනුෂ්‍ය සත්‍යෝ ඉපදෙනවා. හැම තප්පරයක් පාසාම හැම සත්වෙම මිහි පිටින් මොකද්ද? දැන් උත්තර දෙන්න මට. මරණයටපත් වෙනවා. හැම තප්පරයක් පාසාම. හැම තප්පරයක් පාසාම හට ගන්නවා. හැම පත්‍රයක් පාසාම මිහි පිටින් මනුෂ්‍ය සත්වෝ නික්මෙනවා. අපිට ඒ දවස උදා වෙන්නේ නැද්ද? අපිට ඒ දවස උදා වෙනවා. ඒතකොට ඇයි අපි
ඒ ගැන හිතන්නේ නැත්තේ? ඇයි අපිට ඒ ගැන හිතීමක් ඇති වෙන්නේ නැත්තේ? දැන් උත්තර දෙන්න ඈ ඒකට මූණ දෙන්න උපක්‍රමයේ හදන්නේ නැත්තේ ඇයි? ඇයි මේ දැන් මේ පින්වතුන් අද දවසේ මේ උත්තරීතර බුදුබණ අහනවා. අද දවසේ මේ පින්වතුන් සමහර ඇත්තෝ මේ අවුරුද්දකම මේ දවස වෙන්න පුළුවන්. සමහරට මේ ඊළඟ අවුරුද්ද වෙනකොට මේ ලෝකෙන් චිත වුණොත් ආය අවකාශයක් තියනවද? නැහැ. ඇයි අපි මේකට කල් දාන්නේ? හරි උත්තරේ දෙන්න. නොදැනීම නිසා. උත්තරේ නොදැනීම නිසා. එතකොට මේ මෙච්චර මහත් දුක් ගොඩක් ගැන කල්පනා කරන්න පුළුවන් මේ ලස්සන ලෝකේ නිර්මාණය වෙලා තියෙනවා. ගස් කොළන් ආදී වලින් ලෝකේ සැදිලා තියෙනවා. දිය ඇලි ලස්සන වතු පිටිය, නොයෙකු රූප කලාපම්, ශබ්දවල, නොයෙකු රස වින්දන ඔක්කොම තියෙන මේ ලෝකේ. අපි රැවටි මේ ඇස්සේ දුවනවා. දුක තියෙන තැනක් තියෙනවා. කොහෙද? දැන් උත්තර දෙන්න නැත්තම් නිදා ගන්නවා. දුක තියෙන තැනක් තියෙනවා කියන්නේ. සිතේ කියන්නේ. දුක කොහෙද තියෙන්නේ? බලන්න උත්තර දෙන්න. කොහෙද තියෙන්නේ? ඇයි පින්වතුනි ඔය අන්ධකාර කය ඇතුළෙමයි දුක තියෙන්නේ. ඔක ඇතුළේ දුකක් නැද්ද? ඇයි මේ පින්වතුනි තේරෙන්නේ නැද්ද? වෙලාවකට උණ ගැනෙනවා. තේරෙනවද? වෙලාවකට බඩේ කැක්කුම් හැදෙනවා. වෙලාවකට දතේ කැක්කුම් හැදෙනවා. වෙලාවකට ඉසේ කැක්කුම් හැදෙනවා. අය කියන්නේ විවිධ රෝග වලට භාජනය වෙනවා. වරක ජරා මල පහ කරන්න සිද්ධ වෙනවා. මූත්‍රා පිට වෙනවා. කෙලසුටු ඇඟෙන් පිට වෙනවා. දවසක් නොනැව ගඳ ගහනවා. හරිද කියන්නකෝ? එක දවසක් දත් බැන්දේ නැත්තම් එතන ඉවසන්න බැරි දුගඳයක් හමනවා. එතකොට වරක නිදා ගන්න ඕන, ආය අවදි වෙන්න ඕන, බඩගින්නට ආහාර ගන්න ඕන. ආය මෙමිනිසෝ මේක නාවන්න ඕන, සුද්ධ කරන්න ඕන, විලි වහන්න වස්ත්‍ර පළඳන්න ඕන, විවිධ මේක ගෙනියා ගන්න ඕන වෙනවා. ඊළඟට මේක යපනවට වැඩි තවත් මේකේ බර මදිවට තව මොකද කරන්නේ? බාහිර ලෝකෙත් බර කාගේ කරගෙනද? මගේ කරගෙන අයිතිවාසිකම් ඇති කරගෙන තියනවා. ඒගොල්ලෝ යප්පවන්නටත් ඕනේ. ඒගොල්ලෝ වේදනාවක වැඩි වුණොත් Tamanට බොහෝ වේදනා ඇති වෙනවා. ඒගොල්ලෝ මැරෙනකොට මොකද වෙන්නේ? මොකද වෙන්නේ? සන්තෝෂ වෙනවද? මොකද්ද? hina වෙනවද? හරි දුක් වෙනවා. එතකොට මෙවැනි මහා වේදනා ගොඩකින් අපි තැවෙනවා. නමුත් අපිට මෙවැනි අත්‍යවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. මේකට මූලික හේතුව මොකක්ද? දුක්ඛේ ඥානෙ දුක මම දුකම කිව්වේ නෑ, පොඩි ප්‍රමාණයක් මම මේ ප්‍රකාශනය කරේ. දුක ඇති වෙන්නේ තණ්හාව නිසා. තණ්හාව ඇති වෙන්නේ දුක්ඛේ ඥාන, සමුදය ඥාන, ద్వාරයන් පහේ ක්‍රියාකාරීත්වය. තණ්හාව නැති කරපුවාම දුකෙන් සම්පූර්ණ නිදහස්. තණ්හාව සම්පූර්ණයෙන් නිදහස් නම් නැතිනම් මොකද්ද කියන්නේ? දුකෙන් නිදහස්.
එතකොට ඒ තණ්හාව නැති කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. දුක්ඛේ ඥාන, සමුදය ඥාන, නිරෝධේ ඥාන, පටිපදානාන. මෙන්න චතුරාර්ය සත්‍යය. මේකට මූලික හේතුව ඔන්න දැන් මෙතෙන්ද මම එනවා. සක්කාය දිට්ඨිය. දැන් මේකට මූලික හේතුව මොකද්ද? හා? මේකට මූලික හේතුව මොකද්ද? මේ දුකට හේතුව මොකද්ද? තණ්හාව කිව්ව තණ්හ මොකද මේ මොකද්ද මේකේ පළවෙනි ප්‍රශ්නේ උත්තර දෙන්න. තමාගේ ආත්මය කවුද? දැන් මේක ඇහෙනවද? නිදිමත එනවද? කවුරු නිදාගෙන ඉන්න බලන්න හොඳ රස. මේකට හේතුව මොකද්ද? තමා ඉන්නවා කියන එක. තමා තුලින් කෙනෙක් මවාගෙන ඉඳීම. තමා තුලින් කෙනෙක් මවාගෙන ඉඳීම. දැන් පොඩි කාලේ තමා කෙනෙක් මවාගෙන හිටියද? කියන්න. කෙනෙක් හිටියද? අමතකද? තමා පොඩි ළමා විය අමතකද? ඒ ළමයා දැන් නැද්ද? කෙනෙක්වත් කතා කරන්නේ නැහැ මාත් එක්ක. නැත්තම් බුදියා ගන්න ලෑස්ති මේ කට්ටිය. මොකද්ද? නිදා ගන්න ලෑස්ති දැන් මේ. කියන්නේ. ඒක නම් අද දවසේ මේ විනාඩියක්වත් දෙන්නේ නැහැ මේ වැඩේට නම් අද. මොකද්ද? මේක ඩේප් කරන්නද මේගොල්ලෝ නැත්තම් වැඩේ මොකද කරන්න ලෑස්ති? මේ උතුම් දවසේවත් මේ මොහොත ප්‍රයෝජනෙවත් ගන්නෙ නැහැ. දැන් පොඩි කාලේ කෙනෙක් තමා තුල හිටියා කියලා මතකද? තමාගේ ළමාවියව මතකද? මතකයි. එදාට තමාට කිව්වේ කවුද? මොකක් කියලාද? දරුවා කියලා කිව්වා. අද මේ තලේ දරුවෝ ඉන්නවද? ඇයි ඒ? එතකොට දරුවා කෙනෙක් මවාගෙන හිටියේ නැද්ද අභ්‍යන්තරේ? ළමාවිය. හිටියා. මැදිවිය වෙනකොට තමා කෙනෙක් මවාගෙන හිටියේ නැද්ද? මං දැන් මැදිවිය කියලා. හිටියා. දැන් මේ අම්මලාට කවුද කියන්නේ? ආච්චිලා කියනවා. මොකද්ද මේ ලෝකයේ ඇත්ත? ඇයි කෝ එහෙනම් ළමයාම කියන්න එපා. මේ දැන් ආච්චි කෙනෙකුත් හිතේ මවාගෙන ඉන්නව නේද? කියන්න. ළමයින්ගේ අත්තම්මා එහෙම කෙනෙක් ඉන්නව නේද දැන් ඔය තුල? කා තුලද ඔක තියෙන්නේ? තමාගේ අභ්‍යන්තරේ. එතකොට තමාගේ අභ්‍යන්තරේ කෙනෙක් මවාගෙන ඉන්නවා. කවුද? දැන් මං අත්තම්මා. එදා මම බබාලගේ අම්මා. ඊට ඉස්සර බබාට ඉස්සර මන්ද බබාට මෙහා පැත්තේ කවුද? තරුණයා. අපිටත් එහෙම තමයි කිව්වේ. තරුණියෝ දැන් කවුරුත් කතා කරන්නේ නැහැ ඔය කිය. මොනවද? මෙච්චර බොරුවකට යට වෙලා මම එතකොට මම නම් ඊළඟ මම ඉන්නසා මගේ කොටසක් ඉන්නවා. කවුරු ඉන්නේ නැන්ද? මම තුලින් මම ඉන්න නිසා මගේ තම අනිත් කවුද? මගේ දූ පුතු, මගේ ස්වාමියා, මගේ ඥාතීන්, මගේ වර්ගයා, මගේ ජාතිය, සිංහල ජාතිය, මෙවැනි ආකාරයෙන් බෙදා හදාගත්ත දේවල් කොටසක් තියෙනවා. හරිද? මේ සේරම නිර්මාණය වුණේ කා වටාද? කියන්නේ මේ සේරම නිර්මාණය වුණේ මා වටා. එතකොට මේ මූලික මේ දුක් ජාලාවම මේ බැඳීම්
දුක් ජාලාම ඇති වෙන්න මූලිකයා කවුද? කවුද? මම තමයි මේ ඉන්නේ. මේ රංගමඩලක් තියෙනවා මේ ලෝකේ. ඒ රංගමඩලේ නළුවෝ ඉන්නේ කවුද? මම තමයි මේ රංගමඩලේ. දැන් මම අත්තම්මෙක් හැටියට රංගපානවා. එදා මම රංගපෑවේ කවුරු විදියටද? කියන්න. තරුණයෙක් විදියට රංගපෑවා. තරුණියක් විදියට රංගපෑවා. ටිකක් කාලයක් ගිහින් මම රංගපෑවා ඊට පස්සේ කොයි විදියටද? අම්මෙක් හැටියට. මේ වකවානුව මම දැන් රඟපාන්නේ කවුරු විදියටද? අත්තම්මා ලොකු අත්තලා විදියට දැන් රඟපානවා. දැන් රංගමණ්ඩල ටික දවසකින් මොකද වෙන්න යන්නේ? මොකද වෙන්න යන්නේ පින්වතුනි? මොකද වෙන්න යන්නේ? මේක හමාර වෙන්න යන්නේ. දැන් එතකොට මේ තිරය මොකද්ද? ඉවර. ඊට ඉස්සර මේ මම කියන එකනා ගැන හරි තේරුමක් ඇති කරගන්න. සංයෝජන 10ක් බුදුන් වහන්සේ අපි අනුකම්පාවෙන් දේශනා කරලා තියෙනවා. අපිට අනුකම්පාව. මේ මහා දුක්ජාලාවෙම මේ සංසාරේ කියන මහා දුක් ගොඩ සංසාරෝ මහ භය සංසාරෝ මහ දුක්ඛ සංසාරේ අතිශය භයානකයි සංසාරේ අතිශය දුකයි මේ මහා දුක් ජාලාවෙන් බුදුන් වහන්සේ අපිට අනුකම්පාවෙන් ප්‍රකාශනය කරනවා මට කරන එක උපකාරයක් ඇත්තම් මට කරන මහා පූජාවක් ඇත්තම් මා වෙනුවෙන් කරන මහා ගෞරවයෙන් নমස්කාරයක් කරන්නට තිබේ නම් ඒ කරන එකම එක දේ නම් මේ අදුරු සංසාරයෙන් ඈතර වව් කියලා කිව්වා. මේකේ රැඳෙන්න එපා මේ උඹලා රැඳුනොත් මේකේ මහා ගින්දර ජාලාවකට පෙරලෙන්න සිද්ධ වෙනවා කිව්වා. ඉදිරියෙන් තියෙනවා නිරය, പ്രേත විෂය, තිරිසන් යෝනිය, භයානක එක ජීවීන් තලයට වැටීම තියෙනවා. මම හිතන්නේ මේ මනුෂ්‍ය ලෝකයට ආව කිසිම මවෙක් හෝ පියෙක් හෝ කිසිම කෙනෙක් කිසිම භික්ෂුවක් හෝ භික්ෂුණියක් කිසිම කෙනෙක් මේ වගේ භයානක තැන් වලට වැටෙන්න කැමති නැහැ. ඇත්ත වශයෙන්ම කියන්නේ කැමතිද? කැමතිද? අපෝ කැපි නැහැ. එහෙමනම් අපිට අද තියෙන හොඳ පහළ වෙච්චි හොඳ ප්‍රභාෂර වෙච්චි කල්පනා කරන්න පුළුවන් හිතක්. අපි තිරිසන් යෝනියේ ඉද්දි අපි නොයෙකු പ്രേත විශේෂ හිටියත් අයකු නිවිද ආත්මවල අපි මෙතකල් කල්පාන්තර ගණන් ගෙව්වා. ඒක අද අපිට මොකද්ද? අමතකයි. මතක තියාගන්න. මේ උතුම් දේ තේරුම් කරගත්තේ නැත්නම් අපිට යන කලදසාව මොකද්ද? අන්න බුදුන් වහන්සේ එකයි කිව්වේ. ලැබිලා තියෙන උතුම් ශක්තිය මොකක්ද ඒක? කියන්න බෑ. මොකක්ද ලැබිලා තියෙන උතුම් ශක්තිය මොකක්ද? මට කියන්න එක්කෙනෙක්. ආයි නිදාගන්න වගේ ලෑස්ති වෙන්නේ. කියන්න එක්කෙනෙක්. මොකද්ද ලැබිලා තියෙන්නේ? මනුෂ්‍යාත්මේ මොකද්ද? අපිට හැමදාම හම්බුණා එක දෙයක්. මොකද්ද හම්බුනේ? හැමදාම සසරේ හම්බෙච්ච එක දෙයක් තියෙනවා. කියන්නේ ద్వාරයන් 5. බයනතු අයියෙන් කියන්නේ. අපිට හම්බෙච්ච එකම දේ මොකද්ද? අපි සුනකාත්මයක් ගෙවුවොත් හම්බුනේ නැද්ද ඒක?
වෙනසකට වැඩියෙන් තිබෙන නැට්ටක් විතරයි. මොකද්ද? නැට්ටක් තිබ්බා. කකුල් හතරෙන් ඇවිද්දා. අද අපි කකුල් දෙකෙන් ඇවිදගෙන යනවා. අපිට හොඳට අද තියෙන හොඳ ශක්තියක් හිතන්න පුළුවන්. එදා මේක මං විනෝද එකක් මාව සැක කරන්න එපා. අපි සේරම බෞද්ධයෝ. බුදුන් වහන්සේ හිලිකරව් කරපු රහස මම මේ කියන්නේ. ඔබලා දන්නේ නැති කවුද? බුදුන් වහන්සේ හිලිකරපු දේ මෙන්න මේක තමයි භයානක සංසාරයේ ස්වභාවය. හැමදාම අපි මේ වගේ කකුල් හතරෙන් දුවලා තිනවා. දැන් කකුල් දෙකෙන් ඇවිදිනවා. හැබැයි අපිට හම්බෙච්ච එකම දේ ඉඳුරන් පහ. මේක පාවිච්චි කරේ නොමගට. බල්ලේ බත් හැලියක් කනවා. මිනිස්සෙකුත් බත් ගොඩක් කනවා. මේ දෙන්නගෙම දිවට දෙන්න ආස්වාදය කියන්න එකයි කියන මේ පිටුතුන ඇත්තද? එකයිද? එකම ආස්වාදය හරියට හරි. බලගන්නවද මේ ආස්වාදය විඳිනවා කියලා? මේ අපි මිනිස්සු වශයෙන් අපි ගවේෂණය කරනවද මේ ආස්වාදය විඳිනවා කියලා? කරන්නේ නැත්තම් මේ ආත්ම දෙකේ වෙනස මොකද්ද? දිව පාවිච්චි කරන්නේ මොකද්ද? එකම එක ආකාරයට. ඇයි පින්වතුනි අපිට හොඳ කල්පනා කරන්න හොඳ හිතක් තියෙනවා. පොඩි කෙටි කාලයකට අපි මේ ලෝකේ ජීවත් වෙන්නේ. අපිට තව ලස්සන වචනයකින් කියන්න පුළුවන් දෙයක් තියෙනවා. අපි හදවතින්ම අපි নমස්කාර කරන්නේ ගෞරව කරන්නේ බුදුන් වහන්සේට. එහෙමද? ඔක්කොම කියන්නේ. ඔව් අපි බෞද්ධයෝ. බෞද්ධයෝ කියන්නේ බුද්ධිය ඇති ඇත්තෝ. මේ හැම සත්ත්ව නිකායෙම පොදු ධර්මතා තුනක් තියෙනවා. මොකක්ද ඒ තුන? මේ විදීන් තුනක් තියෙන හැම සත්වයකටම. එකක් සුඛාන්තයේ විදිනවා. එකක් මොකද්ද? දුක්ඛාන්තයේ විදිනවා. එකක් සුඛාන්තයේ විදිනවා. සුඛ වේදනාව විදිනවා. අනිත් එක දුක් වේදනාව විඳිනවා. මේ පිටුතුන් දුක් වේදනාව විඳලා නැද්ද? හඬලා නැද්ද? වැළපුණේ නැද්ද? තවත් ඒ අන්ධකාරයට යන්නමයි හිත තියෙන්නේ. සන්තෝෂي ගත්තේ නැද්ද? දැන් මායාවක් වගේ ඉතුරු වෙලා තියෙනව දෙකක්වත්. නෑ පිටුතුනි. මේ අන්ත දෙකම නෑ. එතකොට මේ මහත් ලෝකෙටම මේ මහත් ලෝකයාටම මේ අන්ත දෙක මොකද්ද? පොදුයි. අපිට විතරද? නෑ. එතකොට අන්න බුදුන් වහන්සේ කියනවා මට කරන යම් පූජාවක් තියෙනවා නම් ඇයි ඒ උපකාරයක් තියෙනවා නම් ගෞරවයක් තියෙනවා නම් මේ අන්ධකාරයෙන් එතර වෙව කිව්වා. අපි කරන්නේ ගාථා කිය වඳ ඉන්නවා. මොකක්ද? උදේ ඉඳන් කොච්චරවත් මොකද්ද කරන්නේ? බුදුන් වහන්සේ හිටියොත් මොකද කියයිද? කොයි වෙලාවෙත් ඇවිල්ලා වෙඳ ගාථා කියම මේ බුදුන් වහන්සේ ගාව හිටියොත් මොකද කියයිද? හොඳයි කීනේද? කියන්න. මොකක් කියයිද? මට මේ කලක් අහෙන්න දෙන්නේ නැතුව මෙතනින් මොකද්ද? කියන්නේ නැද්ද කියන්නකෝ. කියයිද? මං කරන්න කිව්වේ නුඹලට මේක නෙවෙයිනේ. මට ගෞරව කරන එක ඇත්ත. සද්ධා ඉන්ද්‍රිය තිබිය යුතුයි. නමුත් මේක සීමාවක් එහා කර උඹලා ඉඳලා උඹලා නිවන හම්බ වෙයිද කියලා කියයිද? හම්බ වෙයිද? දැන් කියන්න හම්බ වෙයිද කියලා? මට කරන උපකාර කරන මෙන්න මේක නැති කරගනින්න.
බල කල්ප ගානක් මං හොයාගත්ත රහස මේකයි. අද වගේ උත්තරීතර දවසක උතුම් දවසක මේ අන්ධකාරයට පත්වෙච්ච සත්වයන්ට ආලෝකය හොයාගන්න බුද්ධත්වයේ පත්වෙච්ච උතුම් දවසක මේ කියන්නේ උන්වහන්සේ කියව ප්‍රකාශනය. මං හොයාගත්ත මේ රහස මේකයි. මේ උඹලා වෙලලා තියෙන බැඳලා තියෙන සංයෝජන මොකද 10කට හැමදාම උඹලා බැඳලා තියෙන්නේ ඒකට. උඹලා අත්පයයි කකුලුයි සේරම තියලා මේ සංයෝජන 10 හොඳට මොකද කරලා තියෙන්නේ? වෙලලා තියෙනවා. බන්ධනය වෙලා තියෙනවා. මේ පිටුතු බැඳලා නේද ඉන්නේ. ඔව් කියන්නේ. එක එකනට එක්කෙනෙක් බැඳලා. එහෙමද? ඇත්තට මේ බැඳිල්ලද බැඳලා තියෙන්නේ. මොකද කියන්නේ මම බැඳලා. ඔව් බැඳලා තමයි. ආයෙ බය වෙන්න එපා. ඔක්කොමලා බැඳලා. මොකද? බැඳලා ගියා ඉන්නේ. ඔව් මාත් බැඳලා. ඔක්කොමලා බැඳලා. මොකේද? මේ සංසාරේ මේ සංයෝජන 10ට බැඳලා. හරි. මොකද්ද මූලික සංයෝජන 10? මොකද්ද මූලික සංයෝජන 10? දැන් නිදා ගන්න නැතුව කියවන්න එක්කෙනෙක් කියන්නේ. බය නැතුව බොරු මේ බොරුවට නිකන් මේ ඔක්කොම අපි විරුද්ධව ඉන්න. කරුත් හංගන්න දෙයක් නැහැ ඔක්කොමලා ගැන කොහොමද දන්නවා? මොකද්ද මේ බැලලා තියෙන මූල සංයෝජන තුන? ඔය කියන්නේ සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස. තමන්ගේ අය ගැලවෙන්න එහෙම දෙයක් නැහැ, හංගන්න දෙයක්වත් නැහැ. පටි තියාගන්න දෙයක් ඇත්තේ මෙහෙන් තියෙන ලැජ්ජා හිතට කුණ කයක්. ඕකේ මොනව හංගන්න? මෙහෙන් තියෙන ඔය ඇතිලා නැති වෙන සිතුවිලි ගොඩක්. ඉඳුරම් පහ වේගෙන් ඇතිවීම බිඳීම පවතිනවා. හංගන්න දෙයක් තියෙනවද? ඈ? නැහැ. අන්න කිව්වා මොකද්ද? සංයෝජන තුනක් තියෙනවා. සක්කාය දිට්ඨියයි, විචිකිච්ඡාවයි, සීලබ්බත පරාමාසයි. කොහොමද මේ තුන ප්‍රහීන කරන්නේ? ඇයි දැන් මේ හැමතැනම රටේ තියෙන ඔක්කොම අතරින් ඔය ඔක්කොම අතරින් එතකොට රහත් වෙයි. මොකද කියන්නේ? හැමදේ අතරින්. මේවත් අතරින්. පිඟුතුනි අතරින්. අතහැරලා බලන්න රහත් වේද කියලා. රහත් වේද? මේ හැමතැනම දැන් කියනවානේ පිඟුතුනි. කොහොමද මේ මූලික සංයෝජන තුන ප්‍රහීන කරන්නේ? කොහොමද? එතකොට මූලික සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? මම දැන් මං කියන රංගමණ්ඩලයේ ඉස්සර හිටියා පොඩි බබෙක්. දැන් ඒ රංගමණ්ඩලයට ඊටහා රංගපෑවා. ඊට පස්සේ කාලයක් ගිහිල්ලා තරුණියක් හැටියට දැන් ඒ රංගමණ්ඩලය ඉවර වෙලා දැන් තරුණී කාලේ ඉවර වෙලා දැන් මැදවියට බබාලා අම්මෙක් වුණා. දැන් ඒ රංගපෑම තමාර වෙලා. දැන් රංගපානවා කවුරු හැටියටද? අත්තම්මෙක් හැටියට. දැන් කෙදිරි ගන්නවා. දැන් පෙඩිච්චි 70. රසගත් දිවට දැනෙන්නේ නැහැ. කනත් ආපු තරම් සංගීතවල ඇහුවා. දැන් මේක දැන් ඇහෙන්නේ නැහැ. දැන් අර මොකක් හරි කෑල්ලක්වත් දාලා අහන්න තමයි බලාපොරොත්තුව. මොකද්ද? එතකොට මෙන්න මේ රංගමණ්ඩලයේ දැන් අත්තම්මා තව ටිකක් කාලෙකින් වෙනස් වෙනවා නම් මේකට මූලික හේතුව මේ රංගපෑම. දැන් මේක හමාර වෙලා ඊළඟට කකුල් 4ක් හම්බෙලා රංගපාන්න ඕනද? කැමතිද? නෑ. නැත්තම් පේන්නේ නැති ඡායාවක් කියලා කැතකුණු කකා ඉඳ වුණොත් කාණුවක් අස්සේ. කැමතිද? හැබැයි දිවි ලෝකෙට නම් යන්න කැමති. කැමති නේද? අනේ පින්වතුනි මට මේ තැලි පූජා කරලා තියෙනවා සාසනයට.
අනේ පින්වතුනි මේ රත්තරන් මෙච්චර ගොඩක් පූජා කරපු නිසා මෙච්චර පින් කරපු නිසා ශක්‍ර දේවේන්ද්‍රයාගේ දේවාංගනයා වුණා. ඉතින් මේ පින්වතුත් අතේ කරේ තියෙන ඔක්කොම මොකක් කරනවද? ඇයි? ශක්‍ර දේවේන්ද්‍රයාගේ අයියෝ ඕකද බුදුන් වහන්සේ කිව්වේ මොකක් වෙන්නද? දැන් ශක්‍ර දේවේන්ද්‍රයාගේ කවුද? හම්බුවේ බලන්න ඉන්න. අයියෝ පින්වතුනි බුදුන් වහන්සේ කිව්වේ ඒක නෙවෙයි. තමන්ගේ අභ්‍යන්තරේ තියෙන මායා දැන. මම සක්කාය දිට්ඨිය මේක නසන්න. පළවෙනි සංයෝජන තුන නැතිකරන්න තමන් හරි සීලයක පිහිට ගන්න. හිස් වචන පරස වචන කේලාම් බොරු වරදවා හැසිරෙද්දී පරපණ නැසිලි සොරකම සහමෙර මත්වෙන ද්‍රව්‍ය ඉන්ද්‍රියන් සංවර කරගන්න. මේ ඇහැට ඇති රූප දැක්කා. ඇති කනට ශබ්ද නොයෙකුත් දේවල් එක එක ප්‍රතිචාරය දුන්නා. ඇහෙන දෙයට ප්‍රතිචාරය දුන්නා වචනයෙන් ක්‍රියාවෙන්. දකින දෙයට ප්‍රතිචාරය දුන්නා වචනේ මොකෙන්ද? ක්‍රියාවේ මනෝද්වාරේ. ඒ වගේම රසය කාලයකට අපෝ රසයි කිව්වා. අපෝ හැමදාම මේ රසය මට මේ විදිහට තිබ්බොත් හොඳයි කිව්වා. තිබ්බට ඒක. ඉතින් මේකත් ඒ අනාබෝධින්ම පාවිච්චි කරා. මනසත් එමය කයි ක්‍රියාව. දැන් ඉන්ද්‍රියන් සංවර කරගන්න. ඊළඟට මොකද කරන්නේ? ඊළඟ ආහාරය ගන්නකොට හිතන්න. මොහොතක් මේ මා ගන්න ආහාරය අද දවස බඩගින්න නිවීම සඳහා විතරයි. රසයක් සඳහාවත් මගේ ශක්තියක් වර්ණයක් වීරියක් සඳහාවත් නෙවෙයි. මා අද දවස ගන්න තරමට මම මේ සිහියෙන් ගත යුතුයි කියලා දීපු එක්කනට පින් අනුමෝදන් කරලා මේ විදිහට ආහාරය ප්‍රතිවේක්ෂා කරලා ආහාරය ගන්න. මේකට කියනවා අත්තිවාරම. සමාධිය ඇති කරන්න. ඇයි ඒ? හිත පවතින්නේ නැහැ අතීත අනාගත දෙකත් එක්කම යෝයි හිතේ සිතුවිලි පවතින්නේ. එතකොට මේවා කියන්නේ විතර්කයෝ කියලා. මේවා සංසිඳන්න. පිරිසුදු වෙච්ච සිතක් හදාගන්න. දැන් ආයෙ නිදාගන්න පෙර කියන්නේ මේ හිත අපිරිසුදුද පිරිසුදුද කියලා. පිරිසුදුයි. නෑ මම කියනවා පිරිසුදුයි කියලා. මොකද්ද? හරි උත්තරය දෙන්න. හිත අපිරිසුදු පිරිසුදුද? ඔක්කොම කියන්නේ පිරිසුදුයි කියලා. හැබැයි හිත පිරිසුදු දෙයක්. හිත අපිරිසුදු වෙන්නේ මොකෙන්ද? දැන් කියනවා. මොකද්ද? හිත පිරිසුදු දෙයක්. හිත අපිරිසුදු වෙන්නේ මොකෙන්ද? එතකොට හිත පිරිසුදු කළ යුත්තේ මොනවද නැති කළ යුත්තේ? සිතුවිලි නැති කර යුතුයි. එතකොට සිත ප්‍රපාශර වෙයි. විසිරිච්ච සිත මොකද්ද? එක්තෙන් වෙයි. එකඟ වෙච්ච සිත එකඟ භාවයේ ශක්තිය හතර ක්‍රියාත්මක කරන්නේ. ඒක වෙන සිදුවීමක් සිදු වෙන්නේ නැහැ. අපි මේක දැන් උපදෙස් දෙන්නේ හේතුව මිනිස්සු සැක කරනවා. මිනිස්සු මේ එක දේවල් ප්‍රශ්න ඇති වෙන නිසා මේ ඒ අංග හතර ගැන ඒකේ අතා ස්වභාවය න එකඟ භාවයෙන් ප්‍රබලවත් අංග හතරක්. ඒකේ ප්‍රථම ධානය කියන්නේ ဒုတိ ය ධානය කියන්නේ ප්‍රථම ධානයේ එකඟ භාවයට වෙතිය ဒုတိ ය ධානයේ ප්‍රබලත්වය තමයි. එකඟ භාවය තමයි. ဒုတိ ය ධානයට වැඩිය තෘතිය ධානය
එකඟත්වය ප්‍රබලයි. චතුත්ථ ධානය මේ ධාන තුනටම වැඩිය බලයි ප්‍රබලයි. උපේක්ඛයි, පාරිශුද්ධයි, ඒකෝදි භවං. ඒකෝදි භවං කියන්නේ උපේක්ඛයි, පාරිශුද්ධයි, පිරිසුදුයි. ඇයි? සිතුවිලි නැති නිසා. එතකොට අපිරිසුදු වෙන්නේ මොකෙන්ද? සිතුවිලි නිසා. අන්න චතුත්ථ ධානයේ මේ සිතුවිලි සම්බන්ධ වෙන දේවල් මොනවද? කාම ඡන්දය සිතුවිලි අපිරිසුදු කරනවා. සිතුවිලි ඇති වෙනවා. කාම ඡන්දය නිසා සිතුවිලි ඇති වෙනවා. කාමයන් නිසා මොකද්ද? කාමයට ආශා කරන හින්දා මොකද්ද ඇති වෙන්නේ? සිතුවිලි නිර්මාණය. අනේ රම්මුතු මැණික් තිබ්බොත් හොඳයි. සල්ලි හොයන්න ඕනේ, ප්‍රශ්න කරන්න ඕනේ, ගෙනියන්න ඕනේ, තව හොයන්න ඕනේ, තව වැඩි වැඩි එකතු කරන්න ඕනේ. නැත්තම් අඩු වෙයි, බැංකුවේ ගාණ ඔක්කොම අඩු වෙයි, තව හොයන්න. මගේ ටික අඩු වුණා, මගේ තුන වැඩි වුණා. මේ ආකාරය වැඩි වුණා, අඩු වුණා. නොයෙකුත් ආකාරයෙන් මොකද්ද? මොකක් නිසාද? කාම ඡන්දය නිසා. ආය වෛරයේ ක්‍රෝධී ඊර්ෂ්‍යාව නිසා සිතුවිලි ඇති වෙනවා. ඇති වෙනවද? මරන්ට, කොටන්ට, මට මෙහෙම කරා විනාශ කරන්න මේ වගේ බාල සිතුවිලි ඇති වෙනවා. කොහෙද ඇති වෙන්නේ? අඩු ගානේ මරන්න වෙන්න මොරේ වහ ටිකක්වත් දෙන්න ඕන කියලා හිතනවා. මෙවැනි පහත් බාල අන්න ව්‍යාපාද සිතුවිලි නැති වෙලා යනවා. කාමයන් කෙරෙහි සිතුවිලි නැති වෙලා යනවා. භාවනාවට කම්මැලිකම නැති වෙනවා. පින්වතුනි භාවනාවට කම්මැලි නේද? හැම වෙලාවෙම ඉඳගෙන ඉන්නවද? දවසකට එකපාරක්වත්? ඒ ඔක්කොම නැති වෙන කොයි වෙලාවෙත් ආසන ඉඳගන්න හිතනවා. එතකොට හිත විසිරිච්ච භාවය නැති වෙනවා. කොයි වෙලාවෙ සිතුවිලිත් එක මොකක්ද තියෙන්නේ? විසිරිලා තියෙනවා. සිතුවිලිත් එක. බුද්ධ ධම්ම සංඝ තුරුවන් කෙරෙහි මොකද්ද? සැකේ නැති වෙනවා. ප්‍රභාෂර සිතක් හම්බ වෙනවා යම්තියක් ගවේෂණය කරන්න. මෙතන මේ පින්වතුන් අදටම ඔක්කොම පෝලිං ගස්සන මේ යථාර්ථය පෙන්නනවා ගෙදරට අරගෙන. යට තියෙන අර්ථය හැංගිච්ච අර්ථය පෙන්නලා මොකද්ද? ඔන්න බලාගන්න කියලා ගෙවල් වලට පිටත් කරලා. පුළුවන්ද? පුළුවන්ද? බෑ. හැබැයි ඔය තැන් තැන් වල නම් තියෙන එකපාරටම ටට්ටා ධාන වලට යන්න ගිහිල්ලා මේ දැන් සෝවාන් වෙනවා. දැන් දකුද එහෙම මන් දන්නේ නැහැ. ඒක නම් කරන්න බෑ. මේ අංග හතර හොඳට පුරුදු කරපුවාන් පස්සේ Tamande එනවා කිසි දෙනෙකුට ඇලෙන්නේ ගැටෙන්නේ නැති යථාර්ථය දකින්න පුළුවන් හිතක්. ඊට පස්සේ බුදුන් වහන්සේගේ ධර්මතාවයේ තියෙනවා ක්‍රමයක්. මේ සංයෝජන තුන ප්‍රහීන කරන්න උපදෙස් දෙන ක්‍රමයක්. වෙන ක්‍රමයක් නැහැ. බුද්ධ ශාසනයේ හැම බුදුවරයෙක්ගේම ශාසනයෙම මේ සංයෝජන ප්‍රහීන කරන්න ක්‍රම ටිකක් තියෙනවා. පළවෙනි සංයෝජන තුන ප්‍රහීන කරන්න උපදේශ මාලාවේ තියෙන නාම රූප පරිච්ඡේද ඥානය. පැහැදිලිද? ධානාංග Taman අංග 4 වඩන්න ඕන Tamanට සුදුසුකමක් වෙන්න ඕනේ. ඊට පස්සේ තමා කවුද කියන පරිශ්‍රණය හිතේ කයේ ක්‍රියාකාරීත්වය බලන්න ඕනේ. ඒකට කියනවා මොකද්ද? කියන්න බලන්න. නාම රූප පරිච්ඡේද ඥානය. ටික දෙනෙකුට මේක ඇති බහුතරයකට මේක නැහැ. මෙතන එහෙම කෙනෙක් නැහැ. මෙතන හිතයි කයේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. කය වනහයි හැමෙන් කෙලවර වෙලා තියෙනවා. 366ක් විතර අටකොටු තියෙනවා. 800ක් විතර නහරවැල් වලින් ගැබ්බෙලා රුධිරේ ගලනවා. මෙවැනි කයක් කොහෙද? තමාට තියෙනවා. මේ කය ක්‍රියා කරන්න බෑ කිසිම විදිහකට. එතකොට මේ කය ක්‍රියා කරවන්නේ කවුද? දැන් මලමිනියා ඩ්‍රයිවිං සීට් එකේ ඉඳලා එලවන්න කියන. එලවනවද? ඇයි? හිත නැහැ. දැන් මේ
කය ක්‍රියා කරන්න නම් හිත අනිවාර්යයෙන්ම ඒක ඇහැට පේන දෙයක් නෙවෙයි. ඒක අහුවෙන දෙයක්වත් නෙවෙයි. ඒක චින්තාම වේගය. එයා තමයි මේ උපදෙස් දෙන්නේ මේ කය හිටවන්න, නැගිටවන්න, ඉඳවන්න, ගෙනියන්න. ඒක මේ හැම ක්‍රියාකාරීත්වයක්ම සිහියෙන් බලනකොට පේනවා ඒ මොහොතම එතනම ශුන්‍ය භාවයක්. එතනම ඇති වෙලා බිඳලා යන ස්වභාවය. ඉඳුරම් පහය ගවේෂණයක් යෙදුවොත් හරි ආකාරව වෙන සිතුවිලි නැති සිතුවකින් බැලුවොත් මේ ඉඳුරම් වලට වෙන ශබ්ද ගන්ධ රූප රස තොට්ටම් බරමුණ වලට මොකද්ද වෙන්නේ කියලා ඇහෙනකොටම හිතක් උපද්දනවා. මේ පිඟුතුරු ලේනෙක් ඇහෙනවා. ලේනෙක් කඩනවා ඇහෙනවා. මේ පිඟුතුන් හිත එක පාටම නිර්මාණය වෙනවා. ඒකට කියනවා නාම කියලා. උපද්දන හිතට. එතකොට ශබ්ද රූප ඒ ලේන කියන්නේ මොකක්ද? රූපයක්. එතකොට මේ පිඟුතුන් ලේන පේනවද? පේනවද? මේ පිඟුතුන් ලේන පේන්නේ නැහැ. හැබැයි මේ පිඟුතුන් කියන ලේනෙක් කතා කෑ ගහන්නේ කියලා කොහෙන්ද ලේන නිර්මාණය වුනේ? එතකොට ඒකට ශබ්ද රූප. ඇති වෙන සිත නාම ශබ්ද රූප. දැන් ඒක වේගෙන් ඉපදිලා මැරෙනවා පේනවා. හිතත් උපදිලා වහ නැති වෙනවා පේනවා. ශබ්ද රූපයක් ඇති වෙලා නැති වෙනවා පේනවා. දිවට දානවා හොඳ රස මාළු ටිකක් එක බත් ටිකක්. දැන් දිවට දාපු ගමම වදිනකොටම හිතක් උපද්දනවා. උපද්දන හිතක් උපද්දන්නේ නැත්තම් රසය දැනෙන්නේ නැහැ. උපද්දන හිතට කියනවා මොකද්ද? නාමය කියලා. එතකොට දැන් රස රූප වෙන්නේ කොහොමද? දැන් ඕක ASCII වට්ටක්ක කැලලක් හැපෙනවා දැනෙනවා. එතකොට වට්ටක්කයි නිර්මාණය වෙනවද නැද්ද? ඒ අතර සෝයා කැලලක් හැපෙනවා දැනෙනවා. එතකොට මොකද වෙන්නේ? සෝයා නිර්මාණය වෙනවා. කොච්චර වේගයේද? අන්න නාම රූප ස්වභාවය ඇති වෙමින් බිඳීමෙන් පවතින දෙයක් හැටියට දකින්න පටන් ගන්නවා. ඒක ගන්ධ රූප කොහමද? පිච්චම සුවඳක් හමනවා. හමනකොටම හිතක් උපද්දන නාම. උපද්දන ඒ ගන්ධ සුවඳ දැනෙන්න උපද්දන දෙම ඕන හිතක්. ඒකට කියනවා නාම. ගන්ධ රූපයක් වෙන්නේ කොහොමද? පිච්චමලේ පේන්නේ නැහැ. නමුත් පිච්චමලක් කියලා මොකද්ද? හිත තේරුම් කරගන්න මේ පිච්චමල් සුවඳයි කියලා. පිච්චමල කියන්නේ මොකද්ද? රූප කලාපයක්. මේ වෙන විදිහට ඉඳුරම් පහම නාම රූප ක්‍රියාකාරීත්වයෙන් උපදිමින් මැරෙමින් ස්වභාවයකටපත් වෙනවා කියලා දකිනවා. හරියකට මේ එක එක ආකාරව පේන්නේ නාම රූප දෙකම හඳුනාගන්නේ නැතුව බලපුවාම ඇති වෙන බින්දන ස්වභාවය. ඇති වෙලා නැති වෙන ස්වභාවයක කෙනෙක් ඉන්නවද පින්වතුනි? මොකක්ද? කෙනෙක් ඉන්නවද? ඇති වෙලා නැති වෙන තැනක කෙනෙක් නැහැ. ඇති වෙලා නැති වෙන තැනක නිත්‍ය භාවයෙන් ඇල්ලීම දුකයිද සැපයිද? එහෙනම් දුකයි. අනිච්චය හැටියට පේන දෙයක් තියෙනවා නේද? එතන දුක් ස්වභාවයක් තියෙනවා. එතන අනාත්මයි, එතන ශුන්‍යයි. මේ ත්‍රිලක්ෂණේ මේ අවබෝධය ඇති වෙනවා. මෙන්න මේකට කියනවා සෝතාපන්න කියලා. මොකද්ද? වෙන ක්‍රමයක් නෑ. ඔය කවුරු මොනවාද ඕකම තන්න මෙන්න මෙතෙන්දි මාර්ගයට මොකද? ප්‍රවිෂ්ඨ වෙනවා. යමේ මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙනවා. දැන් මනෝද්වාරය ගැන යම් අවබෝධයක් තමාට තියෙනවා. දැන් මූලික සංයෝජන තුනක් දිලා ගන්නවා. ඊට පස්සේ තමන්ගේ මනෝද්වාරය ගැන යථා අවබෝධයක් ඇති කරගන්න ශක්තියක් තියෙනවා. දැන් අපි ඊට පස්සේ බලන තණ්හාව මේ අපි භවයට වැටෙන්නේ මොකක් හින්දාද?
භවයට වැටෙන්නේ මොකක්ින්දද? තණ්හාව නිසා. භවයට වැටෙන්නේ මොකද්ද? ඇයි පින්වතුනි හොඳට කියන්න මට. මොකක්ින්දද භවයට වැටෙන්නේ? තණ්හාව නිසා. තණ්හාව ඇති වෙන්නේ කොහොමද? ස්පර්ශයෙන් තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. වේදනාව ద్వාරයන් දිගේ තියෙන දෙයක් අපිට. ස්පර්ශය උනාට තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. යම් දෙයක් දැක්කට තණ්හාව මේක නිමිති කරගෙන විඳුත් වේදනාවම තණ්හාවක් ඇති වෙනවා. දැන් ඒ ටික තේරුණාද? අපේ මනස අපිම පරිශීලනය කරන්න. අර බබාට අම්මම කිරිපෝනවා වගේ මේ වැඩේ කරන්න නම් මොකද්ද? ඒක කළ යුත්තේ කවුද? තමන්මයි. දැන් පරශය කියන්නේ නාම කියන තැනට. උපද්දන හිතට පරශය කියලා කියන්නේ. පස්ස පච්චය වේදනා අන්න තණ්හා උපදින. අපි කරේ මෙච්චර කල් මොකද්ද? දැනෙච්ච දේ අල්ලලා වින්දා. මොකද්ද කරේ? කොහෙන්ද වින්දේ? ආරස වින්දා, දිව සම්බන්ධ කරගෙන වින්දා. විදීම නිසා තණ්හාව පෝෂණය වෙනවා. මොන උතන? මෙන්න මේ පරිේශණි හරියට පිරිසුදු හිතින් ගවේෂණය කළොත් අපි විඳින්න නැතුව ඉවසලා පහ කරන්න ඕනේ. වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා. විනේ ලෝකේ අවිද්‍යාව අපි විඳිනවා. කවුරු බනිනවා? බයිනකොට ඇහිලා නැවතුනේ නෑ. අපි ඒ සද්ද නිමිති කරලා මොකද කරේ? වේදනා විඳා. ඊළඟ විඳීමත් එක්කම ඊට පස්සේ කර්මපතේට අපි ඇතුල් වුණා. ඒක තමයි සංසාරය කියලා කියන්නේ. ඊට පස්සේ අපි වාක්කම කරනවා ඒකට ප්‍රතිවිරුද්ධව. මේකෙන් හඬ ඇවිල්ලා මේක දැනිලා මේක නරක දෙයක් කියලා තමාට එන පහරක් කියලා තමා පිළි අරන් තමා මවාගෙන තමාට එන පහර මවාගෙන වේදනාව තුලින් ඊට පස්සේ හිත ක්‍රියාකාරීත්වයේ චින්තාම වේගය ඊට පස්සේ ඒක ධර්මයක් හැටියට පරිවර්තනයේ මොලේ සම්බන්ධ කරගන්න. මොලේ සම්බන්ධ වෙනකොටම ඒකට ප්‍රතික්‍රියාවක් කරනවා. මොකද්ද? ඒකට ප්‍රතිවිරුද්ධ උත්තරේ දෙනවා. අනෙතෙන්දි වාක්කම්ම සිද්ධ වෙනවා. මේ ශබ්දයම අමතුව ප්‍රතික්‍රියාව කරනකොටම වාක්කම්ම මනෝද්වාරයේ කර්ම සිද්ධ වෙනවා. විදීම ඇති කරගෙන ඊට පස්සේ වාක්කම්මේ කරනවා. ඊට අභිභව ගිහිල්ලා වාක්කම්මය අභිභව ගිහිල්ලා දෙකට දිගිහිල්ලා ඊළඟ අන්තිම ඒකේ ප්‍රතිඵලය මොකක්ද? කාය කම්ම සිද්ධ වෙනවා. මැරුණොත් අනිවාර්යයෙන්ම ඉවරයි. අපි අහු වෙනවා ඝාතන වලට. අහු වෙන්නේ නැද්ද? මේක සිදු වෙලා නැද්ද? දැන් බුදුන් වහන්සේ Taman දැකලා මේ සිදුවීම දිහා ඉවසීමෙන් පහ කරන්න කියනවා. මේකට ප්‍රතික්‍රියා කරන්න අපි කරේ මොකද්ද මෙච්චර කාලෙ? යම් රූප නිමිත්තක් දකිනවා. දැකලා පොතේද මේ බුදුදහම තියෙන්නේ Tamanගේ අභ්‍යන්තරයේද? යම් රූප කලාවයක් නිමිත්තෙන් දැකලා හිතට දැක්කන් පස්සේ උපද්දන හිතෙන් පස්සේ අපි මේ රූපේ නිමිත්ත අල්ලගෙන විඳිනවා. කොහෙන්ද විඳින්නේ? ඔය හදවත ආශිතව දැනෙන්නේ නැද්ද නිකන් වේදනාව? දැනිලා නැද්ද? ඔක්කොමලා කියන දැනිලා තියෙනවා. ආන්න විඳා. ඒකේ තණ්හාව පෝෂණ. ඒ දැක්ක රූප කලාපේ තමන් සතුටක් හෝ අසතුටක් දෙක අන්ත දෙකකට හිත ලස්සන දෙයක් නම් මොකද්ද? සුඛ වේදනාවක් ඇති වෙනවා. කැත දෙයක් නම් මොකද්ද? දුක්ඛ අන්න චක්කුම් රූපං මේ දෙන්නට කිසි දෙයක් කරන්න බෑ. ඇහැට කිසි දෙයක් කරන්නත් බෑ. රූප කලාපෙට කිසි දෙයක් කරන්නත් බෑ. මන මිලියට ඇහක් තියෙනවා, රූප තියෙනවා. පේනවද? ඇයි?
විඥානේ තුන්වෙනි පහළ වෙලා සිතක් උපදින්නේ නැතන. තුන්වෙනිව ඇහත් රූපය තුන්වෙනිව පහළ වෙන විඥානේ. චක්කුම් රූපං චක්කු විඥාන තින්නම් සංගති පස්සෝ. තුන් දෙනාගේ හමු වීම නිසා මොකද්ද? තුන් දෙනාගේ සංගමණය නිසා. මොකද්ද සමාගම තුන් දෙනාගේ? ඇසත් රූපයත් චක්කු විඥානය තුන් දෙනාගේ සංගමය. තින්නම් සංගති පස්සෝ දැකීමක් ඇති කර ගන්නවා. අන්න බුදුන් වහන්සේ. ඒ දැකීමෙන් පස්සේ පස්සපච්චය වේදනා. දැකීමෙන් පස්සේ අපි විදීමක් ඇති කරන විදිනවා. දැන් මේක සාධාරණද අසාධාරණද? සාධාරණයි. සාධාරණ හින්දා තමයි මේක හම්බෙලා තියෙන්නේ දැන්. මොකද්ද? දැන් මේක ගැලවෙන්න බැරුව මොකද්ද? මේක හම්බෙලා තියෙන දායාදයක්. ඇහ දෙකක් කන් දෙකක් නාරවැල් ගෙතිච්ච කය පිළිකු සහගත වෙන්න ලැජ්ජා හිතෙන තැන් ටික බලන්නවත් ප්‍රිය නැති ඇතුළත් තියෙන ස්වභාවයක් මේ හම්බෙලා තියෙනවා. මොකක් හින්දාද? අර සාධාරණ ස්වභාවයට අභිභව මොකද්ද? විදීමත් ඇති කරගත්ත නිසා තණ්හාවක් ඇති වෙනවා. අන්න තණ්හා පච්චය උපාදාන පච්චය භව පච්චය ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස්. හරිද? මේ මොකද්ද මේකට හිතෙන්නේ? මේ තුන් දෙනාගේ සංගමය නිසා. සෝතං සබ්දෝ සෝත විඥානං සෝත සම්පස්සං. අන්න තුන් දෙනාගේ සම්පස්සේ නිසා තුන් දෙනාගේ සංග තින්නම් සංගති පස්සෝ තුන් දෙනාගේ සංගම නිසා පර්ශ වුණා. ඇහුණා. ඇහිල්ලෙන් අභිභව අපි මොකද කරේ? කෙනෙක් මවාගෙන වේදනාවරා වාකම්ම කරා කායකම්ම කරා මනෝකම්ම කරා. මේ තුන් දෙනාගේ සංගමය නිසා විදීමක් ඇති කරගෙන තණ්හාව පෝෂණය වෙනවා. පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදානං උපාදානපච්චය භව ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස්. හරිද? මේක කොච්චර අපි කරාද? දිව තියෙන රස දැනෙන්න තැනක් තියෙනවා. බාහිර බත් ටිකක් තියලා තිබ්බ ගමන් අර අතීත පුරුදු වෙච්ච සිතට කියන ජීව විඥානය කියන මෙන්න තුන් දෙනාගේ සංගමය. ජීවයන් රසං ජීව විඥානං තින්නම් සංගති පස්සෝ අන්න. තුන් දෙනාගේ සංගමයට එක්ක රසය දැනුණා. ඔය මෙච්චර බුදුබණ කිව්වත් කන වෙලාවට මේ තින්නම් සංගති පස්සෝ ඊට පස්සේ මොකද කරන්නේ? මොකද කරන්නේ? ඕක කාටවත් පේන්නේ නෑනේ. අපිනේ මේ වැඩේ දන්නේ. මොකද්ද? ඒකලා විදිනවා අල්ලගෙන. මොකද්ද? හෙට මම මේ විදිහට බලන්නම්. අද මේක මම මොකද්ද? ඒකල හෙටපත් පිකාන හම්බෙනකොට මොකද කරන්නේ? අනිද්දා ඉඳන් මම මේක පුරුදු කරන්නම්. අද මොකද්ද? අද මේක හොඳට කාලා. අයියෝ පින්වතුනි මේක තමයි හැමදාම අපි කරේ බුදුන් වහන්සේට විරුද්ධ වුණා. බුදුන් වහන්සේට මොකද්ද? විරුද්ධ වුණා. අන්න කරුණාවෙන් කියනවා අපිට. මොකද්ද කිව්වේ? මෙන්න මේකෙන් ගැලවියල්ලා කියනවා. මේ දැන් නැත්තම් අපි පෙන්නන පාර. දැන් කන සෝතං සබ්දෝ සෝත විඥානං සෝත සම්පස්සං. සෝත විඥානෙත් එක්ක තුන් දෙනාගේ සංගමය නිසා සෝත සම්පස්සය තියෙන ඇහෙනවා. ඔය ඇහෙන්නේ ඕන තරම් සද්ද. මේ පිංගුතුන්ගේ හිතට මොකුත් වෙනවද? ඔය ආගෙන ඉන්න. ඔය කෙනෙක් කස ඔය කුරුල්ලෙක් කොක්කොක් ගාලා එනවා. මොකද ප්‍රශ්නයක් තියෙනවද මේ පිංගුතුන්ගේ හිතට? බැන්නොත් එහෙම. එතකොට නම් මොකද්ද? එතකොට නම් වැඩි මොකද්ද? දැනගන්න පුළුවන්. මොකද්ද? මැනගන්න පුළුවන් වැඩි. හරි. ඊට පස්සේ අපි යන්න උපද්දලා හිත ඒකේ යථා ස්වභාවය දන්නේ නැති නිසා අපේ පුරුද්දක් මත වෙනවා. මොකද්ද පුරුද්ද? මොකද්ද පුරුද්ද? විඳීම. අන්න අපි පස්සපච්චය වේදනා ඇහිච්ච දේ ගැන
වේදනාව වෙච්ච කම කාය කම වාක් කම මනෝ කම කරන වේදනාව පත්‍ය තණ්හා. තණ්හා පත්‍ය උපාදාන පදම් පත්‍ය භව භව පත්‍ය ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස්. හරිනේ? දැන් කයිරේ තියෙනවා ඉසකෙස්සර මගේ නන්නේ මේ රෝමියන් කෝපෑර මොකද්ද? හැමතැනම මොකද්ද? අයියෙන් කම්බුලට එකක් දුන්නොත් මොකද වෙන්නේ? හරියට කනේ පාරක් ගැව්වොත් ඔන්න තුන් දෙනාගේ සංගමය ගැන පෙනේ. මොකද්ද? වදින කොටම ළඟට අයියෙන් වදින කොටම මොන විඥානේ දෙන්නේ? කාය විඥානේ මොනවාද? තුන්වෙනෝ පහළ වෙනවා. පහළ වෙච්ච ගමම්ම දැනෙනවා. කොහට දැනෙන්නේ? කොහට හිතට දැනෙනවා. අන්න ඒක කියන්නේ තුන් දෙනාගේ සංගමය. තින්නම් සංගති පස්සෝ. තුන් දෙනාගේ සංගමයෙන් පස්සේ වෙනවා. දැන් විදීම අනේ රෙදෙනවා කියලා දැන් කෑ ගහනවා. කවුද කෑ ගහන්නේ? කවුද මේ පුංචිලේ විදීමක් ඇති කරගෙන අනේ කෑ ගහන මොර ගහනවා. මේක මට ගැව්වා රෝමෙව ඔක්කොම කළා මේක මරට්ටුවා රෝමෙව ඔක්කොම කරනවා. දැන් වාක්කම්ම කරනවා. ඊළඟට ගහන්න කාය කම්මත් කරනවා. මේ ක්‍රියාවකට ප්‍රතික්‍රියාව කරනවා. මේ සංසාර. අන්න වේදනාව වෙලා උපාදාන වෙනවා. වේදනාව වෙලා තණ්හාව ඇතිලා උපාදාන වෙලා භවයට දැල්ලු කරනවා. භවපච්චය ජාති ජරා ජාතියට උරුම වෙනවා. මොකක්ද ජාතියට උරුම වෙන්නේ? දැන් මේ පින්වතුන් මොන ජාතියට උරුම වෙලා තියෙන්නේ? සිංහල ජාතියද? අයියෝ මොන ජාතියද? ඇයි අපි ඔක්කොමලා කියන්නේ අපි සිංහල ජාතියට උරුම වෙලා කියලා? මොන ජාතියද මේ බුදුදහම පෙන්වන ජාතිය මොකද්ද? ඉපදීම කියනවා. මොකද්ද? භවේ නිහි ජාති ගබ්බසෙයියම් ගර්භයට ඇතුල් වෙන්නේ. නිහි ජාති ගබ්බසෙයියම් පුනරේතිති ගර්භයකට ඇතුල් වෙන්නේ නැහැ. කවුද? කුණු වෙච්චි, ජරා බාස්ත වෙච්චි, දුක දහමන, පිළිකුල් සහගත, නහරවැල් වලින් ගෙතිච්චි, අසුචි මල මූත්‍රා මැද ඌ ගර්භයට ඇතුල් වෙන්නේ නැහැ. ගබ්බසෙයියම් නිහි ජාතක වෙන්නේ නැහැ. නිහි ජාති ගබ්බසෙයියම් ගර්භයට ඇතුල් වෙන්නේ නැහැ. පුනරුභවයක් කාය නැති වෙන්නේ නැහැ. කාගේද? රහතන් වහන්සේලාගේ. ඇයි අපිට බැරි? මෙතන වැඩේ තියෙන්නේ. ඊයෙන් ඉන්න. මේවට උපදාන කරගෙන විදින්නේ නැතුව ඉවසන පහ කරන්න. දැන් මේ ගැන හරි වැටහීමක් ඇති කරන්න බුදුන් වහන්සේ දෙනවා කියනවා. ඇයි මේ? කාම රාග පටිගයට දැන් තුන්වෙනි සංයෝජන තුනක් මෙතෙන්දි පහර ගාලා දෙවෙනි සංයෝජන තුනට මෙන්න මේ වේදනානුපස්සනාවෙන් පහර වදනවා. ඊළඟට චින්තාම වේගයක් අභ්‍යන්තරේ පේන්න පටන් ගන්නවා. දැන් ඔන්න කිව්වා ඊළඟට මේ ඊළඟට මෙතෙන්දි කිව්වා සක්කාය දිට්ඨිය සක්කායක් ගැන. දැන් මට මෙතනින් එහාට මහා ගැඹුරු බුදුදහමේ තියෙන ගැඹුරු පැත්තට මොකද්ද? අවතීර්ණ වෙන්න වෙනවා. මොකද්ද සක්කාය කියන්නේ? මොකද්ද? හරියට උත්තරේ දෙන්න. දන්නේ කෙනෙක් ඉන්නවා. නැත්තම් මං කියන්නම්. මොකද්ද සක්කාය කියන්නේ? දැන් දිට්ඨිය ප්‍රහීන වුණාට මම කියන ස්වභාවය යථාර්ථයෙන් දැක්කා. ඒක ඇතිවීම නැතිවීම දෙයක් එහෙම දෙයක් නැහැ කියලා මේ විදර්ශනාවේ වේදනානුපස්සනාවෙන් කාමරාග පටිගයට ගැහුවා. අනිත්‍යයි. දැන් දැනෙන්නේ Tamanට එහෙම දේවල් එන්නේ නැහැ. ඇලීම ගැටීම නැහැ. දැන් සිතුවිලි තියෙනවා අභ්‍යන්තරේ. ඒකට කියන සක්කාය තියෙනවා කියලා. කොහෙද? අභ්‍යන්තරයේ සිතුවිලි. ඒ තුල කවුද ඉන්නේ? ඒ තුලත් ඉන්නේ අර මෙච්චර කල් දුක් උපදින සංසාරේ නැවත උපදවපු නැවත මරවපු නැවත ඉපදිච්චි දුක් ජාලා ගොඩකට අපි තල්ලු කරපො මේ භයානක හිත තියෙන සිතුවිලි මෙයා තමයි අවිද්‍යාව කියලා කියන්නේ.
අවිද්‍යාව කියන්නේ කවුද? පච්චය සංඛාරා. අවිද්‍යාව හේතුවෙන් උපදින සංස්කාරය. කොහෙද? තමන්ගේ පේන්නේ නැද්ද? ඔය නිකන් ඉන්නේ නැහැ නේද? කොයි වෙලාවෙ කීව එක දේවල් බොරු කී දැකලම නැද්ද? ඈ? ඒකවත් දැකලා නැද්ද? භාවනා කරන ඇත්තෝ දැකලා තියෙන්න ඕනේ. කොයි වෙලාවෙ කියවන එකේ කිනව කියලා දන්නේ නැද්ද? නැද්ද යා? මොනවද කියන්නේ? අහන්න මොනවද කියන්නේ? ඈ? මොනවද කියන්නේ? අභ්‍යන්තරේ ඉඳගෙන මොනවද කියන්නේ? අර හරියට ඔය කියනවා. ඔය මොකක් හරි මේ අමාරුවක දාන වැඩක් කියනවා. නේ අරවා කරපම් මේවා කරපම් කුඹුරු වැඩ කරපම් ඵලයන් නාවපම් ගෙනියපම් දැන් වැඩ කරපම් දැන් උදේ නැගිටපම් එහෙම කෙනෙක් කියනවා පේන්නේ නැද්ද ඇස්සේ? ඈ? අන්න එයාව පේන්න පටන් ගන්නවා කැඩපත වගේ. එයා තුල තමා කවුද ඉන්නේ ආයේ? මම සක්කාය. දැන් බුදුන් වහන්සේ කියනවා නැවත ඔබ කාත්මයකට වැටෙනවා මෙතෙන්දී. මෙතර මේක සම්පූර්ණයෙන්ම සුද්ධ කරේ නැත්නම් මොකද වෙන්නේ? නැවත ඔබට ගර්භයක් නැති වුණාට හිතක් විතරක් තියෙන තැනකට වැටෙනවා. අතන ගර්භයක් නැහැ කියනවා. එයා රහතන් වහන්සේ කෙරෙහි කියනවා. මේක ගර්භයකට ඇතුල් වෙන්නේ නැහැ. මේ ජරා බාහිර වෙච්ච කුණු කයක් අස්සේ මොකද්ද? අපි ආවේ මොකෙන්ද? අපි ආවේ ලෝකෙට එළියට ආවේ මොකක් අස්සේද? බඩක් අස්සේ. එහෙමද? ඒක අස්සේ මොනවද තියෙන්නේ? මේ වගේ දුගනහමන දේවල්. ඒකට අන්න ගර්භයකට ඇතුල් වෙන්නේ නැහැ කියපට. දැන් මෙතෙන්දී ගර්භයකට ඇතුල් නොවුනට එක තැනකට වැටෙනවා. මේ හිත තිබ්බොත්. ඒකට කියනවා මොකක්ද? සුද්ධාවාච සිතක් පහළ වෙනවා කියලා. මේ කාමාදිර ලෝකෙට නැවත එන්නේ නැහැ. කැමතිද? අනේ ඒක නම් බෑනේ. කැමතිද නැද්ද? ඈ? ඇයි මේකේ ගස් කොළන් බලන්න තියෙනවනේ, දියඇලි බලන්න තියෙනවා, ගෑනු පිරිමි බලන්න තියෙනවා, සංගීතවල අහන්න තියෙනවා, දුවා ගන්න, ගහකොට කොටා ගන්න, මරා ගන්න තියෙනවා. අය තියන්නේ. ඔක්කොම තියෙනවනේ මේකේ. අරත ඒව නැහැ. කොහොමද? ආයි කවදාකවත් මේ පිටට නම් මේ අන්ධකාරයට නම් අපෝ මේ කරන මේ පින් මෙන්න මේ පැත්තට නම් ආයේ නම් මොකද්ද? නැවත නම් දෙපා. එතෙන් දෙනවා. එතෙන්ට නසන්න මම මෙතනින් එහාට ගෙනියන්නේ නැහැ හිත. කියන්නේ නැහැ. ඒ සක්කාය නැසීම සඳහා බුදුන් වහන්සේ අපිට අනුකම්පාවෙන් අනුදැන වදාළලා තියෙනවා උද්දම් භාගයේ සංයෝජනවල රූප රාග අරූප රාග මේක අරූප ධානවල තියෙන ශක්තිය දෙකක් මේක අපිට අදාළ නැහැ රූප රාග අරූප මාන්නේ අපේ තුල තියෙනවා මේ පිඟුතුන්ට තියෙන මාන්නේ නේ මේවා මේ කීටි මාන්නවල තියෙන එක එක ආකාරවල මේ අභ්‍යන්තරයේ තියෙන සිදුවිලි නිසා තියෙන මාන්නය උද්දච්චය මාන්නය උද්දච්චය අවිද්‍යාව හිත විසිරිලා සිදුවිලිත් එක්ක මේක සුද්ධි නිරුද්ධ වෙලා නැහැ එතකොට මාන්නය උද්දච්චයයි අවිද්‍යාව කියන්නේ මෝඩකම මෝහය ලෝභ දේශ දෙක නැති වුණාට මෝහය තියෙනවා එන්න සංස්කාර උපදිනවා මාන්නය නිසා මේ ටික ඇති වෙනවා. දැන් මේ ටික කඩන්න බුදුන් වහන්සේ උද්දම් භාගයේ සංයෝජන වල කර්මස්ථාන පහක් දේශනා කරලා තියෙනවා. එකක් දීවර්ණ පබ්බ, ස්කන්ධ පබ්බ, ආයතන පබ්බ, සත්බුච්ඡාංග ධර්ම. මම මේක ප්‍රකාශනයකින් කියලා නවත්තනවා විස්තර කරන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිම මෙන්න මේ පහ දියත් කරලා තිනවා මේ අභ්‍යන්තරයේ සිටුවිලි සම්පූර්ණයෙන්ම මොකක් කරන්නද? අතු ගාලා පිරිසුදු කරලා දාන්න.
එතකොට ආයේ තල ගහක කඳ පැවපුවා වගේ නැවත උපාදයක් ඇති වෙන්නේ නැහැ. එතකොට පින්වතුනි බුදුන් වහන්සේ අන්තිමට කීවේ ඒකයි. අපිට කරන උපකාරය මට කරන්නේ මම මෙච්චර අමාරුවෙන් දුෂ්කරව මේක හොයාගත්තේ. මේක මුවාවෙන් කාලා බීලා මේක ව්‍යාපාරයක් කරගන්න නම් කිව්වද? ආපින් අද මේ මිනිස්සු ලෝකෙට ඇවිල්ලා මේ සිවුරක් හරි මොකක් හරි දාගෙන හොඳට මේක අකා බිබී ඉඳලා මේක සල්ලි මුදල් හොයාගෙන පන්සලක් එහෙම හදාගෙන මොකක්ද කරන්නද? මේ නායක හාමුදුරු කෙනෙක් වෙලා මේ මොනවත් කරන්න එපා කායන වස්නාවක් වඩන්න එපා මේව හිතෙලා කියලා කිව්වද? මොකද්ද කිව්වේ? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට කිව්වා මෙන්න මේ වැඩේ කරන්න කරලා මේ අන්ධකාරයෙන් මොකද්ද? ඊතර වෙන්න කියලා. මට කරන යම් උපකාරයක් වෙනවා නම් මෙන්න මේ වැඩේ මට මෙන්න මේක කරලා මේ සංසාරේ අතිශයින් භයානකයි මේ අන්ධකාර සංසාරයෙන් ඊතර වව් කියලා කිව්වා. එතකොට හැමෝම ප්‍රාර්ථනා කරන්න ඕන අපේ බුදුන් වහන්සේ 2550 කාණකට ඉහතදී ලෝකෙට හෙළිදරව් කරේ මේ ටිකයි. වෙන කිසි දෙයක් කිව්වේ නැහැ. අමාරුවෙන් දුෂ්කරව දැකලා බුද්ධත්වයට පහළලා ලෝකෙට ධම්මචක්ක සූත්‍රයෙන් පසු හෙළිදරව් කරේ මේ ධර්මචක්‍රය. අපි ඇවිල්ලා ඉන්නේ මේ මිනිස්සු ලෝකෙට පොඩි කාලයක් අපි ඔක්කොමලා එකට ඉන්නේ. ඒ පොඩි වකවානුව තුල මේ උතුම් අවබෝධය ඇති කරගෙන මිහිපිට නික්පෙන්න කියලා බුදුන් වහන්සේ වෙනුවෙන් අපි මේ හැම පින්වතුන්ටම මේ ධර්මය කියලා ප්‍රකාශනය කරන මේ අඳුරෙන් ගැලවෙන්න කියලා මේ දේශනාව තියෙනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං